Okay, have a nice day. Today we are going to start the fourth lesson in this year. Okay, හොඳයි. අද අපි ආරම්භ කරන්නට යන්නේ මේ අවුරුද්දේ හතරවෙනි lesson එක වගේම the first month of this year, January, the fourth lesson and last lesson of January. හොඳයි. අද අපි ආරම්භ කරන්න යන ළමයි ජනවාරි මාසෙට අදාළ අන්තිම ලෙසන් එක. ඔයාලට යම් යම් ප්‍රමාදයන් කීපයක් නම් සිදු වුණා. නැවතත් මම මේ පිළිබඳ මගේ කනගාටුව පළ කරනවා මුලින්ම. My deepest sympathy, but I have done your tute and also other school test activities and those kind of things very well. Okay, මට පුළුවන් උපරිමයෙන් මම ඔයාලට ඒ කියන්නේ මට අර යම්කිසි ප්‍රමාදයක් සිදු වුණත් ඒ දේවල් ටික සම්පූර්ණ කරලා දෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ දේවල් ටික යම් තාක් දුරට හෝ මම හරි විදිහට කරා කියලා මම විශ්වාස කරනවා. I believe that. Today we are going to start the school textbook in grade 6. It is very important thing. I think you have a textbook now onwards. And okay, now take your textbook to ready the lessons. Okay, take your textbook. Okay, ඔයාලගේ ටෙක්ස්ට් එක ගන්නකො ළමයි. ඒ කරලා අද ලෙසන් එකට සූදානම් වෙන්න. මම හිතනවා ඔයාලගෙට මේ වෙද්දි ටෙක්ස්ට් එක ලැබිලා තියෙනවා. ටෙක්ස්ට් එක කියන්නේ ඉස්කෝලේ අච්චු පොත. ඕකේ? ඉස්කෝලේ අච්චු පොත. මම හිතනවා ඔයාලට මේ වෙද්දි ටෙක්ස්ට් එකක් තියෙනවා ඇතයි කියා. අපි ටෙක්ස්ට් එකේ කිසිම ලෙසන් එකක් කරේ නෑ මේ වෙද්දි. අද අපි ආරම්භ කරනවා. දැන් මේකේ මෙහෙමයි ළමයි. දැන් පළවෙනි මාසය තුලත මේ කොටස ආවරණය කරන්න කියලා එහෙම නීතියක් කොහෙවත් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඔයාලගේ ටර්ම් එකකට කවර් කරන්න ඕන යුනිට් ගාණක් තියෙනවා. ඔයාලගේ වාර 3ක් නේ ඉස්කෝලේ තියෙන විභාගනේ මාස 3 ගානේ වාර 3ක් නේ තියෙන්නේ. පළවෙනි ටර්ම් එකට මේ යුනිට් ගාන, දෙවෙනි ටර්ම් එකට මේ යුනිට් ගාන අන්න ඒ විදිහට ටාගට් එකක් තියෙනවා සාමාන්‍ය ටීචර්ස්ලාට. එතකොට ඔයාලට ඒ අදාළ යුනිට් ප්‍රමාණය හෝ එතනින් එහාට එතනින් ඔබට ගිහිල්ලා හරි ඒ දේවල් ටික කවර් කරන එක අනිවාර්යයෙන්ම මගේ ක්ලාස් එකේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ පිළිබඳ කිසිම විශ්වාසයක් කනගාටුවක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ගිය මාසෙදී අපි ටෙක්ස්ට් එකට ලොකුවට අවධානය යොමු කරේ නැති වුණත් ඒ අවශ්‍ය දේවල් ටික අනිවාර්යයෙන්ම ඒ කාල සීමාව තුළදී අනිවාර්ය ආවරණය කරලා දෙනවා කියන පණිවිඩය මෙතෙන්දී ලබා දෙන්නට කැමැතියි. හොඳයි. Now we are going to start the textbook. The first lesson is, what is first lesson? Topic is hello. Hello. The unit topic hello. දැන් ඔයාලට මතක ඇති අපි ටියුට් එක කරද්දි ටියුට් එකේ ගොඩාක් දේවල් තිබ්බා. ඒ තිබ්බ දේවල් බේස් වෙලා තිබ්බේ නැත්තම් පාදක වෙලා තිබ්බේ මෙන්න මේ hello කියන යුනිට් එක වටා. තේරුණාද? මේ යුනිට් එක නැත්තම් මේ පාඩම මේ ඒකකයේ යටතේ තමයි ඔයාලගේ ටියුට් එක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ වෙද්දි මේ යුනිට් එකට අදාළ ග්‍රැමර් කොටස් ඔයාලත් එක්ක මම සාකච්ඡා කරලා ඉවරයි ළමයි. මේ යුනිට් එකේ තියෙන ව්‍යාකරණ කොටස් ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි මේ වෙද්දි. එතකොට මේ යුනිට් එකේ තියෙන ඇක්ටිවිටීස් ගොඩාක් ඔය කට්ටියට මේ වෙද්දි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් වෙන්න ඕන. අපි ඒකට අදාළ දැනුම මේ වෙද්දි ඔයාලට ලබා දීලා තියෙන නිසා. Okay. Now we have to discuss the role plays and other activities also.
Okay, now we are going to start the first unit, page number 1. Okay, join with me. මාත් එක්ක එකතු වෙන්න. Unit name hello. Hello. Hello කියන්නේ මොකද්ද? Hello කියන්නේ සාමාන්‍යයෙන් දෙන්නෙක් හම්බුනම hello, hi, bye. ඔය වගේ පාවිච්චි කරනවන්නේ. ආයෙ වගේ පාවිච්චි කරන වර්ඩ් එකක් තමයි hello කියන්නේ. ආමන්ත්‍රණයක්. කෙනෙක්ට කතා කරන විදිහක් තමයි hello කියලා කියන්නේ. role play එකක් කියන්නේ මොකද්ද ළමයි? චරිත කීපයක් තියෙන දෙබසක් නැත්නම් භූමිකා රංගනයක් කියලා අපිට කියන්න පුළුවන්. role play එකක් කියන්නේ එහෙමයි. එතකොට ඔයාලට මම ටියුට් එක දැන් ජනවාරි වලට අදාළ ටියුට් එක ලබා දෙද්දි ටියුට් එකේ තියෙනවා ඔයාලගේ page 1 එකට අදාළ difficult words ටික තියෙනවා ඒකේ. page 2 එකට අදාළ difficult words ටික තියෙනවා. page 3 එකට අදාළ difficult words ටික තියෙනවා. ඒකෙන් ඔයාලට මම සාමාන්‍ය ලෙසන් එක ඩිස්කස් කරන්න කලින් වුණත් තනියෙන් වුණත් පාඩම යම් තාක් දුරට ස්ටඩි කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ළමයි ටියුට් එක දෙන්නේ මාසේ මුලනේ. මාසේ මුල ටියුට් එක දුන්නාම ඔයාට ගෙදරෙද්දී ඒ යුනිට් එකම තනියෙන් ස්ටඩි කරන්නත් අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන් අපි කතා කරනවා යුනිට් එක ගැන අපි පන්තියේ ඩිස්කස් කරනවා. නමුත් අර ටියුට් එකේ තියෙන ඩිෆිකල්ට් වර්ඩ්ස් ටික එහෙම පාවිච්චි කරලා ඔයාලා දන්නේ නැති වචන තියෙන්නේ. ඒවා ටික පාවිච්චි කරලා ඔයාලට තනියම පාඩම ස්ටඩි කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. It is a very good benefit from me. මගෙන් ඔයාලට ලැබෙන ලොකු chance එකක් තමයි ඒක. ගොඩක් වෙලාවට ටියුට් එකක් නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රශ්නත් එක්ක පමණයිනේ. ප්‍රශ්නයි ග්‍රැමර් කොටස් ටික තියෙනවා. ගොඩක් ටීචර්ස්ලාගේ ටියුට් වල එහෙමනේ තියෙන්නේ. දැන් මගේ ටියුට් එකේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකට අදාළව ඒ පේජ් එකෙන් පේජ් එකට ඩිෆිකල්ට් වර්ඩ්ස් ටික එහෙමත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා ළමයි. ඉතින් ඒක ලොකු chance එකක් ඔයාලට උනන්දුවෙන් වැඩ කරන ළමයෙක්ට. If a boy a girl like study her or himself, it is very good chance using this tute. Okay, මේ ටියුට් එක පාවිච්චි කරන එක අර මහන්සි වෙලා වැඩ කරන ළමයෙක්ට ලොකු chance එකක් එනවා. දැන් මම අද මේක කියලා දෙන්න කලින් වුණත් ටියුට් එක අතර ගත්තා නම් ඔයාලා දකින්න ඇති difficult words ටික තියෙනවා. උනන්දු ළමයෙක් නම් අනිවාර්යෙන් මේ ටික බලලා ඇති මේ වෙද්දී. මං හිතනවා ඔයාලත් උනන්දු අය වෙන්න ඇති කියලා. හරිද? හොඳයි. හරි ළමයි. We are going to discuss. මම මේක දැන් ඔයාලට කියවන්න chance එකක් දෙන්න අමාරු නිසා මම සාමාන්‍යයෙන් ගොඩාක් වේගයක් පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍ය වේගෙන් මේ පාඩම ඩිස්කස් කරනවා. හරිද ළමයි? මම මේ පාඩම සාමාන්‍ය slow ස්පීඩ් එක පාවිච්චි කරලා පාඩම ඩිස්කස් කරනවා. ඔයාලට ඔයාලගේ අවධානය පාඩමට යොමු කරන්න පුළුවන්. And after that I give you to do exercises. Okay, we are going to start. Hello. Role play. It is the first day of new class. It is the first day of new class. ඒක මොකද්ද? පළවෙනි දිනය අලුත් පන්තියේ පළවෙනි දිනය ඒක. කෝකද? The friends meet each other. The friends meet each other. යාළුවෝ හම්බෙනවා. each other කියලා කියන්නේ එකිනෙකා. යාළුවෝ එකිනෙකා හම්බෙනවා දැන්. ඔන්න දැන් 5 වසර ඉවර වෙලා 6 වසරට ඇවිල්ලා 6 වසරේ පළවෙනි දවසේ යාළුවෝ එක එක්කෙනා දැන් උදේට හම්බෙනවා. සුදේව. What did say? Hello yoga, good morning. yoga ඔයාලා කොහමද? සුබ උදෑසනක් කියලා කියනවා. yoga. Hello Sudeva, good morning. Is this grade 6A? Sudeva, good morning.
මේක 6A පන්තියද කියලා අහනවා. Is this grade 6A? මේක 6A පන්තියද? සුදේව. Yes, this is grade 6A. ඔව් මේක 6A පන්තිය වේ. මේක 6A පන්තිය තමයි. Yoga. Great. That means I am in your class. What say? මොකක්ද යා කියන්නේ? Great. Great කියනවා විශිෂ්ටයි නියමයි. ඒ කියන්නේ I mean කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒකෙන් කියවෙන්නේ නැත්නම් එතනින් අදහස් වෙන්නේ මම ඉන්නේ ඔයාගේ පන්තියේ කියලා. ඒකෙන් කියවෙන්නේ මම ඉන්නේ ඔයාගේ පන්තියේ කියලා නියමයි කියලා කියනවා. සුදේව welcome to our class. අපේ පන්තියට සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය welcome කියලා කියන්නේ ළමයි පිළිගන්නවා කියන අදහස නේද? ඔයාලා ඉංග්‍රීසි නිවුස් එහෙම බලනවා නම් නැත්තම් දැකලා තියෙනවා නම් බලන එක කෙසේ වෙතත් දැකලා ඇතිනේ නේ. ගොඩක් වෙලාවට ටීවී එකේ දැන් නිවුස් යනවා ඉංග්‍රීසි නිවුස් දැකලා ඇතිනේ පටන් ගන්න වෙලාවට කියන්නේ වෙල්කම් කියලා එහෙම පටන් ගන්නවා. ඕකේ ළමයි. සුදේව not Sudeva. Yoga. Thank you. Vishmi and Akil here. Vishmi and Akil here. Vishmi saha Akil මේ පන්තියේද ඉන්නේ කියලා තමයි ඔය අහන්නේ. Sudeva. Vishmi is here. Vishmi මෙහෙ තමයි. here කියන්නේ මෙතන කියන එක සාමාන්‍ය මෙතන මෙහෙ කියලා කියන්න ගන්න පුළුවන් ළමයි. Vishmi is here. Vishmi මේකේ but කියලා කියන්නේ නමුත් but Akil is not. Akil නෑ. He is in grade 6B. එයා ඉන්නේ 6B පන්තියේ. Raj is also in our class. Raj ඉන්නේ අපේ පන්තියේම තමයි. Raj is also රාජුත් අපේ පන්තියේ ඉන්නවා. ඔය also කියලා කියන්නේ ළමයි යුත් කියලා කියන්නේ. දැන් මෙතන මේ රාජුත් කියලා මට කියන්න චුට්ටක් අමාරුයි. දැන් අපි කියන්නේ නිමල් වගේ වචනයක් ගමු. නිමලුත්. නිමල් is also කියව නිමලුත්. ආන් ඒ වගේ රාජුත් අපේ පන්තියේ තමයි ඉන්නේ කියලා තමයි මේ කියන්නේ. Yoga. Oh, we will miss him. අපිට යාව මග හැරුණා කියලා කියනවා. We will miss. Where are the others? Where are the others? අනිත් අය කොහෙද? අනිත් යාළුවෝ ටික දැන් ඔය කිව්වේ මෙයා ඉන්නවා කියලා කිව්වා නේද? එහෙනම් අනිත් අය කොහෙද කියලා අහන්නේ දැන්. අනිත් අය කොහෙද? Sudeva. They are arranging the class. They are arranging. Arranging කියන්නේ මොකද්ද ළමයි? සූදානම් කරමින් තියනවා. නැත්තම් පන්තිය හද ඉන්නවා. ඩෙස්ක් පුටු අදිනවා, අතු ගානවා. අර අතු ගාන ටේබල් අනම් බිත්ති වල එල්ලනවා like that. අන්න ඒකට අපි කියනවා arranging. They are arranging. එයාලා සූදානම් කරමින් ඉන්නවා. මොකද්ද? The class. පන්තිය සූදානම් කරමින් ඉන්නවා. Yoga. Shall we go in? Shall we go in? අපි අතුලට යමුද? Shall we go in? Yes. Sudeva. Yes, let's help them. හරි එයාලට උදව් කරමු. Let's help. උදව් කරමු. අපි let's කියලා දාන්නේ මොනවා හරි යෝජනාවක් කරද්දී කරමු, කමු, බොමු ආන් ඒ වගේ. Let's help them. එයාලට උදව් කරමු. Okay. Activity 1. දැන් ළමයි ඔයාලගේ activity book එක කියලා මම එකක් තියාගන්න කිව්වා මතකද ඔයාලට? සුදු පාට කවරයක් දාපු පොඩි පොතක්. අන්න ඒ පොත ගන්න. අරගෙන Unit 1 කියලා ලියන්න. Unit 1
the lesson name hello unit 1 එකල hello කියලා ලියලා activity 1 කියලා දාන්න. activity 1. First of all, write the unit name. Unit 1. Activity 1. Unit name and activity name. Then put numbers and write answers only. දැන් උඩ තියෙන chapter එක කියවලා not chapter role play එක කියවලා ඔයාලට තියෙන්නේ මේ යට තියෙන questions ටිකට answers අපයක්. Give answers under the role play that we read. අපි කියවපු role play එකට අදාළව පල්ලෙහා තියෙන ප්‍රශ්න පහට උත්තර ලියන්න. Put number and then write only answer. මේ දීලා තියෙන ප්‍රශ්න ලියන්න යන්න එපා ළමයි. උත්තරේ විතරක් ලියන්න. Okay, start. I give you 2.5 minutes. විනාඩි 2කමාරක් වගේ කාලය දෙනවා. And after that I will discuss. ඊට පස්සේ මම මේ ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හොඳයි. You start now. දැන් පටන් ගන්න.
Okay, lamai, time is enough. Velawa pramanavat. Now we are going to discuss what is first one. What is their new class? What is their new class? එයාලගේ මොකක්ද ඔගේ තේරුම? What කියන්නේ මොකක්ද? What is their new class? එයාලගේ අලුත් පන්තිය මොකක්ද? What is their new class? Grade 6B. Yes, grade 6B. Number 1. What is number 2? දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද ළමයි? Who are the friends in grade 6A? grade 6A වල ඉන්න යාළුවෝ ටික කවුද? Who are the friends? සුදේව, යෝගා, විශ්මි and Raj. There are 4 friends. Sudeva, Yoga, Vishmi and Raj. යාළුවෝ 4 දෙනයි. Number 3. Which friend? Which friend කියන්නේ ළමයි කොයි යාළුවා කියන අදහස. කොයි යාළුවා. Which friend is not in grade 6A? කොයි යාළුවාද 6A පන්තියේ නැත්තේ? Who isn't in the class? කවුද පන්තියේ නැත්තේ? Akil. Akil is not in grade 6B. Number 4. What is number 4? What are Vishmi and Raj doing? Vishmi saha Raj මොනවද කර ඉන්නේ? They are arranging the class. They are arranging කියන්නේ සූදානම් කරමින් ඉන්නවා. They are arranging the class. එයාලා පන්තිය සූදානම් කරමින් ඉන්නවා. And next, write down a list of things. Write down කියන්නේ ලියන්න list එකක්. මොනවා list එකක් ලියන්නලු මොනවද? You would do on your first day in new class. ඔයාගේ අලුත් පන්තියේ පළවෙනි දිනයේදී කරන දේවල් list එකක් හදන්න කියලා කියනවා. අපි බලමු. Question number 5. පස්වෙනි ප්‍රශ්නේ. What are the things that you do in the on the first day in your class? අලුත් පන්තියේ පළවෙනි දවසේ අපි කරන්නේ මොනවද? What are the things ළමයි? මොනවද අපි කරන්නේ සාමාන්‍යයෙන්? අලුත් යාළුවෝ අඳුරා ගන්නවා. Meeting new friends. අලුත් යාළුවෝ අඳුනා ගැනීම. ඕක කරනවානේ අනිවාර්යෙන් meeting new friends. Another I am not clean. Clean the classroom. Clean in the class. පන්තිය පිරිසිදු කිරීම ඕකත් කරනවානේ.
තව කරනවනේ Tamanට පුටුවකුයි ඩෙස් එකකුයි හොයාගන්න එක. ඕක අනිවාර්යෙන් කරන වැඩක් ඔයාලා. අලුත් පන්තියට ගිය ගමන්ම පුටුවකුයි ඩෙස් එකකුයි හොයාගන්න. අපි ඒකත් පොඩ්ඩක් නෝට් කරමු. finding කියන්නේ සොයා ගැනීම. a desk and a chair for myself. මා සඳහා ඩෙස් එකක් සහ පුටුවක් හොයා ගැනීම. මට ඩෙස් එකකුයි පුටුවකුයි හොයා ගන්නවා. next one ඊළඟ එක. ගුරුතුමී එක්ක කතා කරනවා නැත්නම් ගුරුවරයා එක්ක කතා කරනවා. දන්නෙත් නැහැ නේ කවුද කියලා හරියටනේ. talking with new teacher. හොඳයි. ඔව් ඔය වගේ දේවල් තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. You can add more than 4 sentences. ඔයාලට පුළුවන් තව මේ වාක්‍ය හතරට අමතරව තව දේවල් එකතු කරන්න. Okay. I give you 1 minute ළමයි to recorrect or correct mistakes තියෙනවා නම් නිවැරදි කරගන්න සහ ඔයාලට අවශ්‍ය නම් අලුතෙන් ලියා ගන්න. I give 1 minute only. එක විනාඩියක් වගේ කාලයක් දෙනවා. Do it quickly. ඉක්මනට එක් කරන්න බලන්න.
Yes, time is enough. Now we are going to discuss page number 3. අපි page number 3 එකේ තියෙන කොටස් ටික තමයි දැන් කතා කරන්න යන ළමයි. සාමාන්‍ය page number 2 එකේ තියෙන ඔයාලට ඊළඟට self introduction එකක් කරන්න හැටි මම මේවා කලින් කියලා දුන්නා. කලින් lessons වලදී කලින් දැන් අපි tute එක base වෙලා තිබ්බේ මේ වගේ දේවල් එක්ක. ඒවා tute එක ඇතුළතදී අපි ඒවා කතා කරා. Now we are going to discuss page number 3. Read aloud. මේ ටික ශබ්ද නගා කියවන්න කියලා කියනවා. ශබ්ද නගා කියවන්න. Okay. Read with me. මාත් එක්කම කියවමු ළමයි හිමීට. දැන් මම හිමීට ගොඩාක් හයියෙන් වේගෙන් කියන්න යන්නේ නැහැ. මම සාමාන්‍ය වේගයෙන් කියන්නේ. ඔයාලත් මාත් එක්ක එකතු වෙලා මේක කියවන්න ඕන. Okay, we are going to start. Here are some short essays on myself. හරි. දැන් අපි එකකින් කියවමු. මෙතන තියෙන්නේ myself නැත්නම් තමන් ගැන රචනා කීපයක්. My name is Viruli. I live in Panadura. I am 10 years old. My school is Mahamaya Girls College. I am in grade 6. My hobby is gardening. I have a brother and 2 sisters. My mother's name is Rovini and my father's name is Rasika. I like pink most. I have a pet dog. My favorite subject is science. I want to be a scientist one day. Okay, ළමයි අපි බලමු what is the meaning, what is the description in Sinhala meaning. Okay, අපි බලමු මේක මොකද්ද මේකේ අදහස කියලා. My name is Viruli. මගේ නම විරුලි. I live in Panadura. මම ඉන්නේ කොහෙද ළමයි? පානදුර. මම ඉන්නේ පානදුරේ. අහල් තියෙනවනේ පානදුර කියන නම. හරියට හරි. I am 10 years old. මට අවුරුදු 10යි. My school is Mahamaya Girls College. මගේ පාසලේ නම මොකද්ද? Mahamaya Girls College. Mahamaya බාලිකා විද්‍යාලය. හොඳයි. I am in grade 6. මම ඉන්නේ කී වසරේද ළමයි? 6 වසරේ. My hobby is gardening. මගේ විනෝදාංශය මොකද්ද? gardening. gardening කියන්නේ මොකක්ද ළමයි? වවනවා කියන එකනේ. වවන්නේ මොනවද? flowers, vegetables like that, fruits, එළවලු පළතුරු වගේ දේවල්. flowers මල් ඕවා තමයි අපි වවන්නේ. I have a brother and 2 sisters. මට ඉන්නවා a brother සහෝදරයෙක්. අයියෙක් හරි මල්ලියෙක් හරි එක්කෙනෙක් ඉන්නවා. and සහ 2 sisters සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. My mother's name is Rovini and my father's name is Rasika. මෙන්න මෙතන ගොඩක් වෙලාවට ඔයාලා වරද්දන දෙයක් මම ඔයාලට කියලා දෙන්න යන්නේ.
සාමාන්‍යයෙන් ළමයි මගේ අම්මගේ නම රුවිනී කියලා කියද්දි මොකද්ද ලියන්නේ? අම්මගේ නම my mother name කියලාද කියන්නේ මගේ අම්මගේ නම කියද්දි? නැත්තම් my mother's name කියලාද කියන්නේ? my mother name රුවිනී නැත්තම් my mother's name රුවිනී. ඔය දෙක පොඩ්ඩක් බලන්න. ගොඩක් වෙලාවට ළමයි වරද්දනවා 5න් 6ට එන ළමයි. my mother name කියන්නේ මගේ අම්මා නම. මගේ අම්මා නම. මගේ අම්මා නම රසිකා. එහෙම කියනවද? මගේ අම්මා නම සිරියවති. එහෙම කියනවද? නෑනේ. අම්මාගේ කියලානේ කියන්නේ. දැන් මෙතන ඇත්තටම සරල තේරුම මොකද්ද? මගේ අම්මා නම. මෙහෙම කිව්වොත් it is wrong. මෙහෙම වැරදි. මගේ අම්මා නෙවෙයි මගේ අම්මගේ නේ. අම්මගේ නම වෙන්ටරන් මෙන්න මේ විදිහට mother කියන එකට පස්සේ apostrophe මෙන්න මේ උඩින් දාන ක්‍රමායක වගේ කොටසට අපි කියනවා apostrophe කියලා. apostrophe එකක් දානවා උඩින්. ඒ කරලා s අකුරක් යොදනවා. එතකොට තමා අම්මා ගේ කියලා ලියවෙන්නේ. දැන් හරි මගේ අම්මගේ නම my mother's name. දැන් කොහොමද කියන්නේ ළමයි මගේ තාත්තගේ නම කියලා? ඔයාලට පුළුවන්. මගේ තාත්තගේ නම my father's name. අපි කියමු තාත්තගේ නම සුගත් කියලා. my father's name is සුගත්. මගේ නංගිගේ නම my younger sister's name is සුගන්ධි. මගේ අයියාගේ නම අකිල. my elder brother's name is අකිල. තේරුණාද? හොඳයි. බල්ලාගේ නම කියලා කියන්නේ කොහොමද? dog's name. පූසාගේ නම cat's name. අන්න ඒ විදිහට කාගේ හරි නැත්නම් අර ගේ කියලා කියන්න අපි apostrophe එකක් දාලා මෙන්න මේ වගේ s එකක් දා ගන්නවා. ඒකත් මතක තියාගන්න ඕන මේ s එකේ ඒක තියෙනවා. my mother's name is රුවිනී. මගේ අම්මගේ නම රුවිනී. my father's name is රසික. මගේ තාත්තගේ නම මොකද්ද? රසික. I like pink most. මම කැමති ගොඩක්ම මොකේටද? pink වලට. pink කියන්නේ රෝස පාට. දැන් ගෑල් ළමයි ගොඩක් වෙලාවට කැමති රෝස පාටට ළමයි. ඇයි කියලා මාත් දන්නේ නැහැ. අපි ඔක්කොලාම දන්නේ නැහැ. කොහොමත් කාන්තා පාර්ශවයේ අය රෝස පාටට ගොඩක් කැමති. පිරිමි අය එහෙම විශේෂ පාටක් නැහැ නේද ළමයි? දැන් මම එහෙම කැමති පාටක් කියන්නේ මම දන්නේ නැහැ. I don't know the favorite color of mine. මම මගේ කැමතිම පාට මොකක්ද කියන්නවත් හරියට දන්නේ නැහැ. හැබැයි ගෑනු ළමයි ගොඩක් වෙලාවට රෝස පාට වගේ පාටවල වලට කැමති. හොඳයි. මෙයාත් ඉතින් ගෑනු ළමෙක්නේ. I like pink most. I have a pet dog. මට ඉන්නවා pet dog කෙනෙක්. ඒ කියන්නේ සුරතල් බල්ලෙක් ඉන්නවා මට. My favorite subject is science. මගේ කැමතිම විෂය විද්‍යාව. science කියන්නේ විද්‍යාවට. I want to be a scientist one day. I want to be a මට වෙන්න අවශ්‍යයි කවුරු කෙනෙක්ද? scientist. මට විද්‍යාඥයෙක් වෙන්න ඕන දවසක. ඒ ටික තමයි එයා ගැන විස්තරේ description of විරුලි. විරුලි ගැන විස්තරය තමයි ඔය තිබුණේ. And then second one
This one. My name is Upendram Subramaniam and I am 10 years old. මගේ නම මොකද්ද? Upendran Subramaniam. මගේ නම Upendran Subramaniam. And I am 10 years old. ඒ වගේම මට වයස අවුරුදු 10යි. I am from Jaffna. මම කොහේ සිටද ආවේ? I am from Jaffna. Jaffna කියන්නේ ජපානේද? දැන් මම නම් පොඩි කාලේ Jaffna කියන්නේ ජපානේ කියලා හිතාගෙන හිටියේ. නෑ Jaffna කියන්නේ ජපානේ නෙවෙයි. නේ වලින්ම තමයි ඉවරනේ යාපනේ. හරිද ළමයි? Jaffna කියන්නේ ජපානේ එහෙම නෙවෙයි ඈ. යාපනේට. මම යාපනෙන්. I am a grade 6 student of Jaffna College. I am a grade 6 student. මම 6 වසරේ ශිෂ්‍යයෙක්. කොහෙද? in Jaffna College. යාපනයේ විද්‍යාලයේ 6 වසරේ ළමයෙක් මම. My father is Rakesh. මගේ තාත්තා Rakesh. මගේ තාත්තා Rakesh. දැන් මගේ තාත්තගේ නම Rakesh කියලා කිව්වනම් කොහොමද කියන්නේ? My father's name is Rakesh. චුට්ටක් වෙනස් නේ වලට වැඩි. හොඳයි. My father is Rakesh and my mother is Parvati. මගේ අම්මා පාර්වති දෙමළ නම. They are teachers. එයාලා ගුරුවරු. They are teachers. I have 2 sisters. මට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. My favorite food is idli. මගේ කැමතිම කෑම වර්ගය මොකක්ද ළමයි? ඉඩ්ලි. එයාගේ නැත්නම් මේ සුබ්‍රමණියන්ගේ කැමතිම කෑම වර්ගය තමයි ඉඩ්ලි. ඉඩ්ලි කියලා ඔයාලා අහලා තියෙනව නේද? අර සුදු පාට මොනවද අපි ඔය කන්නේ සීනි පිට්ටු. ආන් ඒ වගේ කෑමක්. ඕක ගොඩක් වෙලාවට Tamil people always use. දෙමළ මිනිස්සු ගොඩක් වෙලාවට ඔය කෑම වර්ගය භාවිතා කරනවා ඉඩ්ලි. I like playing chess. මම කැමති chess ක්‍රීඩා කරන්න. Orange is my favorite color. තැඹිලි පාට මගේ කැමතිම පාට වර්ගය වේ. My favorite subject is mathematics. Mathematics කියන්නේ ගණිතයනේ. මගේ කැමතිම විෂය ගණිතය. What is your favorite subject? ඔයාගේ කැමතිම විෂය මොකද්ද? I don't know. මම ඔයාගේ එක නම් දන්නේ නැහැ. But my favorite subject is Japanese. මම ජපන් භාෂාවට තමයි ගොඩක්ම කැමති. Yes. My ambition is to be an engineer one day. මගේ බලාපොරොත්තුව කවදා හරි දවසක ඉංජිනේරුවෙක් වෙන එක. My ambition is to be an engineer one day. දවසක ඉංජිනේරුවෙක් වීම තමයි මගේ බලාපොරොත්තුව. අපි ඊළඟ එක්කෙනා ගන්නටත් යමු. Number 3. I am Manuka Basuru Herath. මම මනුක බාසුරු හේරත්. I am 11 years old. මට අවුරුදු 11යි. I am studying in grade 7 at Vijayabha Vidyalaya. මම විජේබා විද්‍යාලයේ 7 වසරේ ඉගෙන ගන්නවා. My family is small. මගේ පවුල small පොඩිනේ. small කියන්නේ පොඩි කියන අදහස. මගේ පවුල පොඩි. I have 2 sisters. මට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. My mother is Kumari Herath and my father is Sampath Herath. මගේ අම්මා කුමාරි හේරත්. My father Sampath Herath. මගේ අම්මා කුමාරි හේරත් තාත්තා Sampath Herath. I have a pet dog too. මටත් ඉන්නවා සුරතල් බල්ලෙක්. My hobbies are reading and writing poems. මගේ විනෝදාංශය මොකද්ද? reading කියන්නේ කියවීම, writing කියන්නේ
ලියවීම නෙවෙයි ලිවීම. poem කියන්නේ කවි. කවි ලියන එකයි කවි කියවන එකයි තමයි මෙන්න මෙයාගේ විනෝදාංශය ළමයි. My favorite subjects are Sinhala and science. මගේ කැමැතිම විෂයන් සිංහලයි විද්‍යාවයි. I like to eat red rice with jack curry. මම කැමැති කන්ට I like to eat. මම කැමැති කන්ට මොනවද? red rice කියන්නේ රතු බත්. ඔයාලා දැකලා තියෙනවා රතු බත් නේ නිවුඩු හාල් බත් කියලා එහෙම අපි කියන්නේ. රතු බතුයි jack curry කියන්නේ jack කොස් මාළුවයි රතු බතුයි තමයි මෙයා කන්ට කැමති. ඔයාලත් එහෙමද? ඔයාලා නම් එහෙම නැතුව ඇති. My ambition is to be a writer. මගේ බලාපොරොත්තුව writer කෙනෙක් නැත්නම් ලේඛකයෙක් වෙන එක. Yes. Fourth one, හතරවෙනි එක. My name is Fatima Rifka. මගේ නම Fatima Rifka. I am 10 years old. මට අවුරුදු 10යි. My school is Muslim Ladies College. මගේ පාසල මුස්ලිම් බාලිකා විද්‍යාලය. I am in grade 6. මම ඉන්නේ 6 වසරේ. My father is a businessman. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. businessman. I am in grade 6. මම ඉන්නේ 6 වසරේ. My father is a businessman. He is Rislan. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. එයාගේ නම මොකද්ද ළමයි? රිස්ලාන් නේ. රිස්ලාන්. My mother is a teacher. මගේ අම්මා ගුරුවරියක්. She is නිල්ලා. අමුතු නමක් කියවන්න පොඩ්ඩක් අමාරුයි. මගේ අම්මා ටීචර් කෙනෙක්. එයා නිල්ලා. I have 3 sisters. මට සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් ඔක්කොම 4යි නේ. yes. මෙයයි සහෝදරියෝ 3 දෙනා 4යිනේ. මහජන මුත්ත වගේ ගණන් කරවුවොත් 3යි. මායි 1යි 2යි 3යි කියලා ගණන් කරොත් 3 දෙනායි. හැබැයි හරි විදිහට ගණන් කරොත් 4ක් ඉන්න ඔක්කොම. My favorite food is biryani. මගේ කැමැතිම කෑම වර්ගය බිරියානි කියලා තියෙන්නේ ළමයි. ඔයාලා බුරියානි කියලා කන්නේ. ඒකට තමයි බිරියානි කියන්නේ. මෙයාගේ කැමැතිම කෑම වර්ගය බිරියානි. My favorite green is my favorite color. කොළ පාට තමයි මගේ කැමැතිම පාට. My hobby is playing badminton. මගේ විනෝදාංශය බැඩ්මින්ටන් සෙල්ලම් කරන එක. I want to be a teacher one day. මට කවදා හරි දවසක ගුරුවරයෙක් වෙන්න ඕන. Okay. Activity 3 එක ළමයි මේක ඔයාලා homework විදියට කරන්න අපි මේ වගේ මේකක් ටියුට් එකේ ඩිස්කස් කරා. මේ වගේම දෙයක් අපි කරා. ඒකින්ද ගැටලුවක් නැහැ. ඔයාටයි ඔයාගේ විස්තරයි ඔයාගේ යාළුවාගේ විස්තරය ලිව්ව මතකයි නේද? හරි. ඒ විදිහට මේ activity tree එකේ තියෙන්නේ name, age, school, class, hobby, village, town, pet, favorite color, favorite food, favorite subject and ambition. අර අපි කලින් ලිව්ව විස්තර ටිකම මෙතන එක එක්කනාගේ නම් දීලා තියෙනවා. පළවෙනි ස්ථානයේ තියෙන්නේ පළවෙනි ස්ථානේ I කියලා දාගන්නවා. ඔයාගේ නම ඕනෙත් නැහැ. I කියලා දාගෙන ඔයාගේ විස්තර ටික. second column Viruli, third column Upendram, fourth column Manuka and Rifka. ඒ විදිහට grid එක complete කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා give a speech on myself to your classmates and write it in your writing book. කතාවක් කරන්න කියනවා ඔයා ගැන ඔයාගේ පන්තියේ ළමයි ඉස්සරහා. දැන් අද ළමයි නැති හින්දා අපිට වැඩේ කරන්න වෙන්නේ නැහැ. හොඳයි ළමයි. page number 5 එකටත් ඔහොමම යමු. Sudeva, Vishmi, Yoga, Raj, Abdul, Hafsa and few other friends arrange their classroom.
පන්තියේ ළමයි ටික යාළුවෝ ටික එකතු වෙලා දැන් යාළුවා පන්තිය හදනවා. බලමු මොකද කියන්නේ කියලා. රාජ් teacher asked us to form 5 groups. ගුරුතුමී අපිට කිව්වා form 5 groups. කණ්ඩායම් 5ක් හදාගන්න කියලා. ගුරුතුමී අපිට කිව්වා කණ්ඩායම් 5ක් හදාගන්න කියලා. සුදේව how can we do that? අපි ඒක කරන්නේ කොහොමද? රාජ් give me the register. මට register එක දෙන්න. නැත්නම් අර register කියන්නේ මොකේද ළමයි? නාම ලේඛනේ නේ. හරි. මට නාම ලේඛනේ දෙන්න කියනවා. හප්සා here you are මෙන්න කියලා දෙනවා. here you are like that. Raj thank you we have 30 in our class. අපිට අපේ පන්තියේ 30 දෙනෙක් ඉන්නවා. yoga that means 6 in one group. එක group එකකට කී දෙනයිද? 6. ඔක්කොම 30යි. groups 5කට බෙදපුවාම 1ට 6 ගානෙන්න ඕන. ගණිතය. We have 30 in our class. That means 6 in one group. 6 in one group. එකට 6ක්ද? කවුද එහෙම අහන්නේ? හප්සා. yoga. Yes, then there are 5 groups. ඔව් එතකොට කණ්ඩායම් 5ක් හැදෙනවා. Raj, thank you yoga for helping me. yoga බොහොම ස්තුතියි මට උදව් කරාට කියලා කියනවා. කවුද එහෙම කියන්නේ? Raj. yoga you are welcome. සාමාන්‍යයෙන් කෙනෙක් අපිට thank you කියලා කියපුවාම ළමයි අපි යාට කියනවා welcome කියලා. අර යාගේ ස්තුතිය පිළිගත්තා වගේ අපි කියනවා welcome කියලා. සුදේව who will make the cleaning chart? කවුද පිරිසිදු කිරීමේ chart එක හදන්නේ කියලා අහනවා. දැන් පිරිසිදු කිරීමේ chart එක කියන්නේ ළමයි ඔයාලා ඔය ඉස්කෝලේ මම දැකලා තියෙනවා බෝඩ් වල එහෙම එල්ලලා තියෙනවා. මෙන්න මෙහෙම ඔහම දාලා සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාදා කියලා දාලා නම් 5ක් විතර දාලා තියෙනවා. පන්ති අතු ගන්න තමයි ඔය දාලා තියෙන්නේ. හැබැයි ඕකෙන් එක්කනයි උදේ මෙන්න අනිත් අය එන්නේ උදේ 8ට කිට්ට වෙලා. ඊට පස්සේ අරයා තනියෙන් පන්ති අතු ගන්නවා. ඕක තමයි ඉතින් හැමදාම උනේ නේ ළමයි. ඔයාලත් එහෙමනේ. දැන් මන්න ඉස්කෝලේ යන කාලේ කරන්ට් එහෙම පහ මෙහෙම අතු ගන්න තියෙනවා නම් එදාට යන්නේ පහුව වෙලා. හැබැයි මං එනකන් අපේ පන්ති අනිත් අය මොකද කරන්නේ? කුණු ගොඩ ඉතුරු කරලා තියෙනවා කුණු වලට ගිහින් දාන්න. ඒ වගේ හිටියයි කාලේ. ඔයාලා එහෙම කරන්න එපා. ඒ වුණාට ඔයාලා පන්ති එහෙම අතු ගන්න තියෙනවා උදේම ගිහිල්ලා ඒ වැට්ටික් කරන්න. හරි. හොඳයි ළමයි. I think you are welcome who make cleaning chart. I think you should do it. මං හිතනවා ඔයා ඒක කරන්න ඕන. සුදේව මම හිතනවා ඔයා ඒක කරන්න ඕන. you are the monitor. ඔයා තමයි නායකයා. monitor කියන්නේ කාටද ළමයා? කාටද monitor කියන්නේ? පන්ති නායකයාට. you are the monitor. you should do it. ඔයා පන්ති නායකයා. ඒකින්ද ඔයා ඒක කරන්න ඕන. it's all right. හරි. එහෙමනම් එහෙම කරමු. I'll do it. මම ඒක කරන්නම්. සුදේව thank you Vishmi. it's really nice of you. බොහොම ස්තුතියි විශ්මි. මං ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම ඔයා හොඳයි. ආන් ඒ වගේ අදහසක් දෙන්නේ. විශ්මි it's my pleasure. ඒක මගේ සතුට. after all සියලුම දේවල් වලට පස්සේ we are in same class. දැන් මේ පහ වසරේ කැඩෙනවනේ නේ ළමයි. කැඩිලා 6 වසරට යද්දී ඉන්න යාළුවෝ එහෙම වෙනවා. දැන් මෙයාලා ගොඩක් සතුටු වෙනවා. මෙයාලගේ පහේ යාළුවන්ගෙන් ගොඩක් අය එක පන්තියේ ඉන්නෙක් ගැන. රාජ් yes we are in same class. ඔව් අපි එකම පන්තියේ ඉන්නවා කියලා කියනවා. අබ්දුල් you are right. ඔයා හරි. we should help each other. අපි each other කියන්නේ එකිනෙකාට උදව් කරගමු කියලා කියනවා. ඕකේ ළමයි. මේක ඉවර අය දැන් අපි මේක ඩිස්කස් කරානේ. activity 4 එක කරන්න ඕන. don't write questions. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ.
put activity number, activity 4, and write A, B, C, D, E, and then put right or false. Put a tick. Tick කියන්නේ මෙතන right එකක් දාන්න කියන්නේ. Put a tick in the box of say thank you to the following. දැන් මේ දීලා තියෙන ඒ වගේ thank you කියලා කියන්න වෙන අවස්ථා ටික tick කරන්න කියලා කියන්නේ. Okay, do it. ඒක කරන්නකෝ. මම ඔයාලට දෙනවා විනාඩි 3ක් වගේ කාලය දෙනවා. Do it now. Activity 4. ළමයි ඔයාලට වැඩක් දුන්නාම මේ වැඩේ අනිවාර්යෙන් මේ වෙලාවට කරන්න. මොකද දන්නවද? දැන් ඔයාලට ගෙදර ඉඳන් මේ වැඩේ කරන්නේ නේ. දැන් අපේ මේ ලෙසන්ස් යන්නේත් වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන. ඉතින් එතෙන්දී ඔයාලට හොර බොරු වංචා කරනවා නම් ගොඩාක් වෙලාවට වැඩ එහෙම දේවල් කරන්න ඉඩකඩ තියෙනවා. නේද? මට පේන්නේ නැහැ නේ ඔයාලා මොනවද කරන්නේ, ඔයාලා වැඩ කරනවද නැද්ද, ඒවා මොනවද මට පේන්නේ නැති හින්දා ඔයාලට හොඳටම අවස්ථාව තියෙනවා වැඩ නොකර ඉන්න. හැබැයි එහෙම කරන්න එපා. මොකද ගොඩාක් වැදගත් දෙයක් එතන කියන්න ඕන. ඔයාලට සම්ටයිම් තේරෙන්නේ නැතු වෙන්නත් පුළුවන් ඔයාලා පොඩි නිසා. නමුත් දැන් මේ දවස්වල අම්මලා තාත්තලා කීයක් හරි හොයාගන්න ගොඩක් අමාරුයි. රටේ අමාරුම තත්ත්වයක් තියෙනවා. ඉතින් එහෙම අමාරු තත්ත්වයක් තියෙද්දි ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගන්න මේ ටියුට් එහෙම යම් මුදලක් ගෙවලා අරන් දීලා ඉන්ටර්නෙට් ඔන්ලයින් පහසුකමුත් ගන්න එපානේ. සමහර ලාවට ෆෝන් එහෙමත් සල්ලි දීලා අරන් දීලා ඔයාලා මේ පන්ති වලට යොමු කරලා තියෙන දෙයක් කරගයි කියලා. නැත්තම් ඔයාලගේ තියෙන යම්කිසි දුර්වල තැන් තියෙනවා නම් ඒවා හදා ගන්න ඕන කියන පදනම මත නැත්තම් ඒ දේවල් ඔයාලා කරගයි කියන විශ්වාසයෙන් තමයි ඔයාලට මේ දේවල් ටික සකස් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ දේවල් දැන් මම මේ වෙලාවේ පවරන වැඩ ටික එහෙම හරියට කරේ නැත්තම් ඔයාලා ඒ අම්මට තාත්තට කරන්නේ ගොඩක් ලොකු අසාධාරණයක්. ඉතින් ඒකින්ද එහෙම කරන්න එපා කියන පණිවිඩය මම ඔයාලට දෙනවා. මොකද ඔයාලට ලොකු යුතුයකමක් තියෙනවා ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාලේ අනිවාර්යෙන් හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොට තමයි අනාගතයේ සාර්ථක කරගන්න අවස්ථාව තියෙන්නේ කියන කාරණේ මම මතක් කරනවා. ඕකේ. හොඳයි. ඔයාලට ප්‍රමාණවත් කාලයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. Now we are going to discuss activity 4. Activity 4. Activity 4 එක අපි discuss කරමු. First one, what is the task? මොකක්ද කරන්න තියෙන්නේ? Put a tick in the box if you say thank you. ඔයා මෙතන මේ දීලා තියෙන ස්ටේට්මන්ට් එකට රෙස්පොන්ස් එකක් විදිහට thank you කියලා කියනවා නම් ටික් එකක් දාන්න කියලා කියනවා. First one නෙවෙයි A B C D. Wait, I help you. පොඩ්ඩක් ඉන්න මම ඔයාට උදව් කරන්නම්. අපි ඒ වෙලාවට
කවුරු හරි උදව් කරන්නම් කියපුවා thank you කියලා කියනවනේ. Okay, it is correct. B. What's the time now? What's the time now? දැන් වෙලාව කීයද? ඒකට thank you කියලා කියනවද? කියන්නේ නැහනේ. එහෙනම් ඒකට මොනවද දාන්න අවශ්‍යතාවයක් නැහැ. C. Your dress is so beautiful. ඔයාගේ ඇඳුම ගොඩක් ලස්සනයි. Your dress is so beautiful. ඔයාගේ ඇඳුම ගොඩක් ලස්සනයි. Thank you කියලා කියනවනේ. Yes. C. Number D, not number D, letter D. Can you give this to me? ඔයාට මේක මට දෙන්න පුළුවන්ද? Can you give this to me? ඔයාට මේක මට දෙන්න පුළුවන්ද? Thank you කියලා කියනවාද ඒකට? Yes no නේ කියන්නේ. එහෙනම් D එකට මොනවත් වෙන්නේ නැහැ. We don't put any mark. Last one, here you are. මෙන්න ඔයාට use this pen. මේක ගන්න මේ පෑන ඔයා පාවිච්චි කරන්න. Thank you කියලා කියනවා. D is E. E කියන එකටත් එනවා. ACD, the statement are these three statement always used for before the response of thank you. Thank you කියන response එක ලබා දෙන්න කලින් මෙතන A එක C එක D එක කියන statements අපිට පාවිච්චි කරන්න පුළුවන් ළමයි. අඩුපාඩු තියෙනවනේ හදාගන්න ළමයි ඉක්මනට. Okay, now take quickly your tute. ඔයාලගේ tute එක ඉක්මනට ගන්නකො. turn page number 14. දැන් ඔයාලගේ tute එක ඉක්මනට අරගෙන පිටු අංක 14 පෙරලා ගන්න ළමයි. tute එක ඉක්මනට අරගෙන පිටු අංක 14 page number 14 පෙරලා ගන්න. The bottom of the page there are some responses. පිටුවේ යට හරිය තියෙනවා පේනවා ඔයාලට some responses. යම්කිසි ප්‍රතිචාරයන් කීපයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. activity D කියලා තියෙන්නේ. There are some expressions. යම්කිසි ප්‍රතිචාරයන් ටිකක් තියෙන expressions, responses. මේවා පාවිච්චි කරන්නේ කොයි අවස්ථාවකටද කියලා ඔයාලා සිංහලෙන් ලියා ගන්න. මම ඔයාලට පැහැදිලිව කියනවා මේවා පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද කියලා. ඔයාලා ඒක සිංහලෙන් මාක් කරගන්න දීලා තියෙන blank වල. Let's study them. First one, thank you. අපි thank you කියලා කියන්නේ කොයි වෙලාවටද ළමයි? කොයි වෙලාවටද? උදව්වකට ස්තුතිය පළ කිරීම සඳහා. ඔතන ලියා ගන්න බ්ලැන්ක් එකේ උදව්වකට ස්තුතිය පළ කිරීම සඳහා. කවුරු හරි උදව්වක් කරපුවාම ස්තුති කරන්න තමයි අපි thank you කියලා පාවිච්චි කරන්නේ. Thank you. Number 2, it's all right. ඒකට කමක් නැහැ. It's all right. නැත්නම් ඒක හරි. It's all right කියන්නේ ඒක හරි කියලා අපි කියන්නේ it's all right.
I have a class now, I can't come, මට එන්න බෑ. අන්න ඒ වගේ කියනවා. It's all right. ඒකට කමක් නැහැ. It's all right. It's all right. හරි. ඒක හරි. Number 3, you are welcome. You are welcome. You are welcome. අපි ඕක පාවිච්චි කරන්නේ කොහෙද ළමයි? ඕක පාවිච්චි කරන්නේ කවුරු හරි අපිට thank you කියලා කිව්වොත් ඒකට ප්‍රතිචාර දක්වන්න. We use this statement for response of thank you. Thank you කියන එකට ප්‍රතිචාරයක් විදිහට තමයි මේක භාවිතා කරන්නේ. You are welcome. ඒක පොඩ්ඩක් මෙහෙම මාක් කරලා තියාගන්න. Thank you යන වචනයට ප්‍රතිචාරයක් ලෙස භාවිතා වේ. You are welcome. Next, it's my pleasure. ඔකේ තේරුම මොකද්ද? ඒක මගේ සතුට. ඔයා කාට හරි උදව්වක් කරනවා. ඔයා කාට හරි දැන් ඔයා හිතන්නකෝ ඔයා පාරේ ඉන්න යාචකයෙක්ට යාචකයාට කියන්නේ බෙග කියලා. අපි කියන්නේ හිඟන මිනිස්සු කියලා. ආන් එහෙම මිනිස්සෙක්ට ඔයා රුපියල් 100ක් දීගෙන යනවා පාරේ යද්දි. එතකොට කවුරු හරි කියනවා ඔයාට පිස්සුද කියලා අහනවා. Are you mad? But you say it's my pleasure. ඒක මගේ සතුට. It's my pleasure. ඒක මගේ සතුට. Number 5. It's nice of you. It's nice of you. It's nice of you. එතනින් අදහස් කරන්නේ මොකද්ද? ඔයා හොඳයි කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. It's nice of you. ඒ ඔයාගේ හොඳ. Number 6. Here you are. Here you are කියන්නේ යම් කිසි දෙයක් තව කෙනෙක්ට දෙද්දි මෙහෙම here you are. දැන් මං කවුරු හරි ඔයාගෙන් ඉල්ලනවා please give me your tute please. Please give me your tute. කරුණාකරලා ඔයාගේ ටියුට් එක මට දෙනවද? Here you are. අන්න ඒ විදිහට කාට හරි මොන හරි දෙයක් ලබා දෙද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් here you are කියන response එක. හොඳයි ළමයි. දැන් මේ කොටස් ගොඩක් වෙලාවට ඔයාලට අදාළ වෙන්නේ spoken side එකේදී. ඉතින් මේ දේවල් ගැනත් අවධානයක් යොමු කරන්න. ආයෙ පොඩ්ඩක් ඒ ටික කියමු. Thank you. මං කිව්වට පස්සේ කියන්න follow me. Thank you. මං කියන සවුන්ඩ් එකෙම කියන්න බලන්න. Thank you. Thank you. It's all right. It's all right. It's all right. You are welcome. You are welcome. You are welcome. Yes. It's my pleasure. It's my pleasure. It's my pleasure. Like that. It's nice of you. It's nice of you. It's nice of you. Yes. Here you are. Here you are. Like that. ඔන්න විදිහට ඔය පාවිච්චි කරන්න ඉගෙන ගන්න ගොඩක් වැදගත් වෙනවා අපේ එදිනෙදා භාවිතයේදී. මේකේ listening test එකක් තියෙනවා ළමයි. මම ඒක ඔයාලට ඊළඟ lesson එකේදී activity එකක් විදිහට කරනවා. listening test එකක් තියෙනවා page number 18 වල. ඒක මම ඔයාලට කරනවා. අතාරින්නේ නැහැ. ඊළඟ lesson එකට සම්බන්ධ වෙද්දි මේ tute එක අතේ තියාගන්න. දැන් ඊළඟ lesson එක කියන්නේ February 1st lesson එකනේ. පෙබරවාරි මාසේ පළවෙනි lesson එක. ඒ lesson එකේදී මේ tute එක නෙවෙයි ඔයාලට වෙන tute එකක් එන්නේ. ඒකට class fees එකකුත් යනවා. class fees එක දීලා ඔයාලට ආයතනයේ tute එක ලබා ගන්න පුළුවන්. එතකොට දැන් මේ tute එතකොට තියෙන වෙන tute එකක් කියලා මේ tute එක ළඟ තියාගන්න නැතුව ඉන්න එපා.
මේ ටියුට් එකක් තියාගන්න ඊළඟ දවසේ. මොකද මේ ටියුට් එකෙන් මම ඔයාලගෙන් listening test එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් කරනවා ඊළඟ දවසේදී. දැන් මම ඔයාලට කියලා ඇති අපි classes පටන් ගද්දී ඔයාලට අනිවාර්යයෙන්ම listening ඒ කියන්නේ සවන් දීම කියන activity එක අපි අනිවාර්යෙන් කරන්න ඕන. ඒක අර classroom එකේදී කරනවා තරම් ගොඩක් quality එකට අපිට කරන්න අමාරුයි මේ වගේ lesson එකකදී. නමුත් දැන් ඔයාලා පන්ති කාමරේදී මට කවදා හරි හම්බෙන්නේ නේ. එදාට අපි මේ වැඩේ ඉතාමත් ලස්සනට කරමු. We will do very nicely but in these days we should do අපි මේක කරන්න ඕන. ඒකින්ද අපි මේ පුළුවන් විදිහට මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු කියන කාරණේත් මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි රීඩින් පැත්ත. ඒ ගැන මට ඔයාලගේ අවධානයක් ගන්න ගොඩක් අමාරුයි. නමුත් මම ඔයාලට ඇක්ටිවිටි එකක් දෙනවා. next day onwards ඊළඟ දවසේ ඉඳලා මම ඔයාලට ඇක්ටිවිටිස් දෙනවා. ඔයාලා රීඩ් කරලා ඒ කියන්නේ ඔයාලට මම රීඩින් කොටස් ටිකක් නියම කරනවා. ඒ රීඩින් කොටස ඔයාලා රීඩ් කරලා ඔයාලගේ group එකට voice cut එකක් විදිහට අප්ලෝඩ් කරන්න ඕන. දැන් ඔයාලගේ group එකක් හැදෙනවා ළමයි. WhatsApp group එකක් නේ. ඒ WhatsApp group එකට අර voice record එකක් තියෙන WhatsApp වල ඒකෙන් මම ඔයාලට ඒ නම් කරන කොටස රීඩ් කරලා කියවලා ඒක රෙකෝඩ් කරලා ඔයාගේ නම සඳහන් කරලා WhatsApp group එකට අප්ලෝඩ් කරන්න ඕන. ඊට පස්සේ මම ඔයාලට මාක් එකක් දෙනවා 100න් කොච්චරද කියලා. ඒකට ඒ group එකටම ඔයාලට මම මාක් එක දානවා. හරි නේද? ඒ වගේ activities ටිකක් next month onwards we will do. අපි ඊළඟ මාසෙ ඉඳලා එහෙම දේවල් ටිකකුත් කරනවා. ඊට පස්සේ ස්පෝකන් පැත්තට අදාළ කොටස් මේ ටියුට් වල අන්තර්ගත වෙනවා. දැන් ඔයා අදත් දකින්න ඇති. Thank you, it's all right, you are welcome, it's my pleasure, it's nice of you, here you are, like that. ඒ වගේ දේවල් අපි කතා කරා. හොඳයි ළමයි. ඊට පස්සේ මේ poem එහෙම තියෙනවා. There was a cat who sat on a mat, it was so fat it couldn't even catch a rat. මම ඒකත් ගිය සතියේ ඩිස්කස් කරා. ඊළඟට එතන තියෙනවා තව ස්පෝකන් කොටස් ටිකක්. What is your name? My name is Supun. How old are you? I'm 10 years old. Where do you come from? I'm come from Peradeniya. What is your father? My father is a carpenter, like that. ඒ විදිහට ඒව පාවිච්චි කරන හැටිත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ am is are. am is are පාවිච්චි කරන හැටි මම පන්ති කාමරයේදී ඔයාලත් එක්ක ඩිස්කස් කරා. එතකොට මම අද ඔයාලට හෝම්වර්ක් ගොඩක් දෙනවා. ඒ ටික කරලා තියෙන්න ඕනේ. ඊළඟ දවසේ මම ඒවා ඩිස්කස් කරනවා. ඔයාලගේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ activity 5 ඔන්න එක දෙවෙනි හෝම්වර්ක් එක ටෙක්ස්ට් බුක් එකේ activity 6 third homework activity 7 මේවට අදාළ grammar කොටස් මම පන්තියේදී කලින් ඩිස්කස් කරලා තියෙනවා ළමයි. මේ වගේ ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. සමහර ඒවා ගැන ප්‍රශ්න ලියන්න වෙනවා. දැන් මැච් කරන්න එහෙම තියෙද්දි අනිවාර්යෙන් ප්‍රශ්න ලියන්න වෙනවානේ. එහෙම නැති තැන්වල උත්තරේ විතරක් දාන්න තියෙනවා නම් don't write questions, write only answers. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ, උත්තරේ විතරක් ලියන්න. That is enough. ඒ ඇති. Activity 7 activity 8 activity 8 activity 9 and 10 activity 9
9 those all activities are homework. මේ සියලුම දේවල් ටික homeworks විදියට තමයි ඔයාලට ලබා දෙන්න ළමයි. හරිද? ඊළඟ lesson එක වෙද්දි මම මේවා discuss කරනවා ඔයාලත් එක්ක. ඔයාලගේ දැන් tute එක ගද්දි ඔයාලා group එකකටත් add වෙයි ළමයි. ඒ group එකට මගෙන් වෙනත් ඉගෙන ගන්න අදාළ දේවල් ටිකකුත් ඒ tools ඔයාලට ලැබෙනවා කියන කාරණේත් මතක් කරනවා. හොඳයි. දැන් එහෙනම් අද දවසේ අපිට dictation test එකට යන්න වෙලාව හරි. අපි dictation test එකේ යත්තේ අද දිනේ වචන 12ම discuss කරනවා නේ. අද වචන 12ම අපි ටෙස්ට් කරනවා. පළවෙනි දවසේ 3ක් ගත්තා, දෙවෙනි දවසේදී 6යි, තුන්වෙනි දවසේදී කීයද? 9යි. last day today අද වෙද්දී වචන 12ක් discuss කරන්න තියෙනවා. ඊළඟ දවසේ 15ක් ගන්නවා. ඊට පස්සේ දවසේ 18යි. දැන් ඔයාලගේ ටියුට් එක අද දවසේ ඉඳලා ලබා ගන්න පුළුවන්. ලබන මාසේ ටියුට් එක සාමාන්‍යයෙන් February 4th of February. After 4th of February you can bought your tute from your institute. ආයතනයෙන් ඔයාලගේ ටියුට් එක ගන්න පුළුවන්. ඒ දවසේ ඉඳලා ළමයි සාමාන්‍යයෙන් ක්ලාස් ෆීස් එක ඒ ආයතනයේ හරහා ඔයාලට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ආයතනයත් එක්ක කතා කරලා ටියුට් එක අරගෙන ඊළඟ දවසේ ඉඳලා පාඩමට සූදානම් වෙන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ පෙරදෙනි සරසවි අධ්‍යාපන ආයතනයේ නම් ඔයාලගේ ක්ලාසස් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අඟහරුවාදා රාත්‍රියේදී සාමාන්‍ය ඔන්ලයින් ක්ලාස් එකක් යනවා නම් යන්නේ. සාමාන්‍ය ඉන් ක්ලාසස් පටන් ගත්තාම අඟහරුවාදා හවස 2:30ට තමයි ආරම්භ වෙන්නේ. හරිද? එතකොට ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ අනිත් ක්ලාස් යන ඔයාලට දැනගන්න අවශ්‍ය නම් ඔයාලට මම සඳහන් කරලා තියෙනවා දැන් මේ ටියුට් එකේ ඉස්සරහා තියෙනවා මගේ ෆෝන් නම්බර් එකක්. මේකට කෝල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බරේ 076යි 193යි 07006. මේකට කෝල් ගන්න එපා ළමයි. මේක සාමාන්‍ය ෆෝන් නම්බර් එකක් විදිහට භාවිතා කරන්නේ නැහැ. WhatsApp පමණයි. WhatsApp messages නැත්තම් voice කට්ටයක් වගේ දාලා ඔයාලට මොනවා හරි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට මේ නම්බර් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යට තියෙනවා තව නම්බර් එකක්. හොඳයි. Now we are going to start dictation test 4. Dictation test 4. First one පළවෙනි වචනේ නම. පළවෙනි වචනේ නම. මේ ටික homework ළමයි. activity 5 6 7 8 9 10 activities 6ක් තියෙනවා. ඒ ටික homework විදියට කරන්න ඕන. First word is නම. Number 2 වයස. Number 2 වයස. Number 3 විනෝදාංශය. sorry පන්තිය. Number 3 පන්තිය. Number 3 පන්තිය. Number 3 පන්තිය. Number 4 විනෝදාංශය. Number 4 විනෝදාංශය. Number 5 ගම. Number 5 ගම. Number 6 නගරය.
Number 6 Nagaraya. Number 6 Nagaraya. Number 7 Suratala. Number 7 Suratala. Number 8 Kamathima. Number 9 Aharaya. Number 10 Pata. Today words. Other vachana Pata. Number 11 එකොළොස්වෙනි වචනේ විෂය. විෂය. මේකේ උත්තය කියලා තියෙනවා ළමයි. ඒක උත්තය නෙමෙයි උක්තය. අර ග්‍රැමර් වලදී අපි පාවිච්චි කරනවා උක්තය කියලා. ආගේ වචනේ උක්තය. බලාපොරොත්තුව last word. Number 12 බලාපොරොත්තුව. Yes. Now take red pen and correct. නිවැරදි කරගන්න and check. Check and correct. Or recorrect. Yes. First one name. Nama. Next one vayasa. Age. Next one vinodansaya. Hobby. Next one gama. Village. Number 5 town. Number 6 Suratala. Name, age, hobby or not hobby. Class. Hobby. Village. Town. Next one pet. Next favorite. Next one food. Next color. Subject. Subject. Last one ambition. Simple capital ගැටලුවක් නැත. හොඳයි. ඔන්න ඔය විදිහට මේ මාසෙට අදාළ සියලුම new words අලුත් වචන ටික ඩික්ටේෂන් විදිහට චෙක් කරලා තියෙනවා. ඒකේ පළවෙනි දවසේ ඔයාලට 3යි චෙක් කරේ. ඊළඟ දවසේට යද්දී ඒක 6ක් වුණා. ඊළඟ දවසට 9ක් වුණා. ඊළඟ දවසේ නැත්තම් අන්තිම දවසේ වෙද්දී වචන 12ක් වුණා. දැන් ඔයාලට මේ වචන තුන අමතක වෙන්න විදිහක් නැහැ ළමයි. මොකද අපි මේ වචන තුන මාසයක් තිස්සේ ඔයාලගෙන් ටෙස්ට් කරලා තියෙනවා. තවත් සති දෙකකට අපි මේ වචන තුන අරන් යනවා. ලබන මාසෙත් දෙවෙනි සතිය වෙද්දී දෙවෙනි ලෙසන් එක යනකම් මේ ටික ටෙස්ට් කරනවා. එතකොට සාමාන්‍යයෙන් එකම වචනේ සති 6ක් ඔයාලා අධ්‍යයනය කරනවා. ඉතින් මේ වචන අමතක වෙන්න විදිහක් නැහැ ළමයි. ඔයාලා මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරනවා නම් හරිද? එතකොට අවුරුද්දකට මේ විදිහට ටියුට් 12ක් යටතේ වචන 144ක් ආසන්න වශයෙන් වචන 150ක් අපි ස්ටඩි කරනවා. අවුරුද්දකට වචන 150ක් ස්ටඩි කරනවා කියන්නේ ළමයි අපි සාමාන්‍ය 11 වසරට යද්දී වචන කීයක්ද 900ක් ආසන්න වශයෙන් ස්ටඩි කරනවා. ඔක සාමාන්‍ය 11ට විතර යද්දී සාමාන්‍ය අපි ගන්න වචන ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. එතකොට වචන 1000ක් 1200ක් විතර ක්ලාස් රූම් එකේ ස්ටඩීස් ආශ්‍රයෙන් ඔය කට්ටිය
ඉගෙන ගන්නවා. It is very important. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ළමයි දැන් 11 ළමයි ගැන හොයලා බලන්නකො. ඔයාලට තේරෙන්නේ නැතු වෙයි. නමුත් 11 ඉන්න ගොඩක් ළමයිට වචන බෑ. එහෙන් බැරි වෙන්න හේතුව පොඩි කාලේ ඉඳලම ඒ දේවල් ටික කරලා නැහැ. මහා බරක් විදිහට දාගෙන ඒ දේවල් කරලා තියෙන්නේ. හැබැයි මම කියන්නේ ඔයාලට සතියේ වචන 3යි. 3යි නේ. අලුතෙන් වචන 3යිනේ පාඩම් කරගන්න දෙන්නේ. ඒ 3 හරියට පාඩම් කරගන්න ඒ 3 අමතක වෙන්න දෙන්න එපා. හරිද? අමතක වෙන්න දෙන්නම එපා. ආය මතක් කරලා මතක තියාගන්න. එතකොට ඔයාලට තව අවුරුදු 6කින් තියෙන O level විභාගෙදී vocabulary නැත්තම් වචන මාලාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ. මගේ මේ සිස්ටම් එකට ලස්සනට ඉස්සරහට ගියොත්. ඕකේ? හොඳයි. ඊළඟ දවසේ වෙද්දී ඔයාලට අලුත් ටියුට් එක හම්බෙලා තියේවි. අලුත් ටියුට් එකේ මේ විදිහටම ඩික්ටේෂන් තියෙනවා, new words තියෙනවා. වචන අංක 13 ඉඳලා තමයි එතන තියෙන්නේ. එතකොට ඔයාලගෙන් next week I will check word number 1 to 15. එකේ සිට 15 දක්වා වචන ටික ඩික්ටේෂන් විදිහට ඊළඟ දවසේ අපි ටෙස්ට් කරනවා ළමයි. හරිද? ඊට අමතරව මම ඔයාලට ඇක්ටිවිටීස් කීපයක් දීලා තියෙනවා. ඒ ටිකත් කරන්න ඔයාලගේ අම්මලා තාත්තලාට දැනුවත් කරන්න. දැන් මම මේ මාසේ ඔයාලට ඇත්තටම කිසිම මුදලක් අය කරන්නේ නැතුව සාමාන්‍ය මම ජනවාරි මාසේ ග්‍රේඩ් 6 අයට එහෙම තමයි කරන්නේ. ඔයාලට මම chance එකක් දෙනවා. සර් හොඳයිද කියලා බලාගන්න. මම හිතනවා ඔයාලට ප්‍රමාණවත් දෙයක් මගේ යටතේ ඔයාලට ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේක අර ෆේස් ටු ෆේස් කරන ක්ලාස් එකක් නොවන නිසා සමහර ඇක්ටිවිටීස් පැත්තට එහෙම අපිට යන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම ලිස්නින් වලදී යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ලිස්නින් පැත්ත අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක්. ස්පෝකන් පැත්තත් එහෙමයි. මම සාමාන්‍යයෙන් ක්ලාස් රූම් එක පටන් ගත්තාම ක්ලාස් රූම් එකේදී මේ ස්පෝකන් පැත්ත විශේෂ අවධානයක් යොමු කරනවා. පළවෙනි පැය භාගය විතර අපි ස්පෝකන් පැත්තට අවධානය යොමු කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ රීඩින් පැත්ත අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන දෙයක්. මම ඔයාලට රීඩින් වලට නම් ඊළඟ ලෙසන් එකේ ඉඳලා වෙනම ඇක්ටිවිටීස් ටිකක් යනවා. ඒක ඔයාලා ගෙදෙද්දි කරලි වෙලා මට රෙකෝඩ් කරලා එවන්න ඕන. හරිද? ඊට අමතරව කොහොමත් ස්කූල් ටෙක්ස්ට් බුක් එක ඕනෑම පන්තියක කරන දෙයක්නේ. ඒක අපේ පන්තියේත් ඒ විදිහටම කරනවා. ඊට වැඩිය හොඳට කරනවා. ඊට අමතරව ග්‍රැමර් ටික ඉතාම හොඳින් කවර් කරලා දෙනවා. ඒක ඉතාම ක්‍රමානුකූලව ඔයාලා ටියුට්ස් හදලා ඒ වගේ දේවල් ටික කරනවා වගේම දැන් ඊළඟ ටියුට් එකට ගිහපුවහම ඔකට රිවිෂන් පාර්ට් එකකුත් තියෙනවා ළමයි. අපේ පරණ කරපු ග්‍රැමර් වලට අදාළ රිවිෂන් නැත්තම් පුනරීක්ෂණය වෙන දේවලුත් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට අධ්‍යයනය කරගෙන එතනින් ඉස්සරහට හොඳින් ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට තිවන් කත්තරගම සර් හොඳයි කියලා හිතෙනවා නම් ඔබේ දරුවාව මගේ පන්තියත් එක්ක එකතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආයතන වලින් මේ මුදල් ගනුදෙනු පිළිබඳ විස්තර දැනගෙන ඊළඟ දවසේ වෙද්දී ටියුට් එක ඔබ සතුව තිබිය යුතුයි පෙබරවාරි මාසයට අදාළ. ඉතින් ඒ කාරණේ සිහිපත් කරන ගමන් මොනවා හරි විස්තරයක් මැසේජ් එකක් කරහා WhatsApp මැසේජ් එකක් කරහා ඔයාලට දැනගන්න පුළුවන් මේ උඩ තියෙන නම්බරෙන්. එහෙම නැත්නම් ඔය ටියුට් එකේ තියෙන නම්බරෙත් වැඩ කරනවා. ඔයාලට කෝල් එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් ආයතනයට කෝල් කරලා ඕනෑම විස්තරයක් දැනගන්න පුළුවන් කියන කාරණේ සිහිපත් කරන ගමන් අද දවසේ ඔයාලගේ ලෙසන් එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් goodbye, have a nice day, and we are going to wind up our class and we will meet again in next day. Thank you very much.